අයිබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයෙන් අදත් ඔබ හමුවන මම ප්‍රසාද් සඳුන් ජීවන්ත. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස් තල වෙත. සමස්ත බෞද්ධ ජනතාව හඬවමින් නික්ම ගිය මහානා හිමියෝ වසරක් සපිරි ජනාධිපති ධූරය කොවිඩ් රෝගීන් කඩිනමින් හඳුනා ගැනීමට මෙරට ආරම්භ කළ රැපිඩ් ටෙස්ට් පරීක්ෂාව සිය 75 වෙනි ජන්මදිනය සමරන 30 වසරක යුද්ධය නිමා කළ වර්තමාන අග්‍රාමාත්‍යතුමන් ශ්‍රී ලංකා රාමාන්‍ය මහානිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානායක හිමියන් ඊයේ පස්වරුවේ අපවත් වුණා. අපවත් වන විට උන්වහන්සේ 98 වන වියෙහි පසු වූ අතර උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය මහනුවර කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී එළඹෙන 22 වන දින පස්වරුවේ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කිරීමට නියමිතයි. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ශ්‍රී ලංකා රාමාන්‍ය මහානිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානායක හිමියන් ඊයේ පස්වරුවේ අපවත් වුණා. සංඝශෝභන ගුණපූජිත මහා තෙරණමක් ලෙස සුපතල උන්වහන්සේ අපවත් වන විට 98 වන වියෙහි පසු වූ අතර නාපානේ පේමසිරි මහානායක හිමියන් මැණිකින්න හොරිකඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති මෙන්ම ශ්‍රී ලංකා රාමාන්‍ය මහානිකායේ 13 වන මහානායක හිමියන්ද වනවා. මහානායක හිමියන්ගේ ශ්‍රී දේහය අද පෙරවරුවේ පේරාදෙණියේ සිට මහනුවර මහයාව කටුගස්තොට මඩවල මැණිකින්න ඔස්සේ රිය පෙරහරකින් විද්‍යාසාගර මහපිරිවෙන වෙත වැඩම කරනු ලැබුවා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්යෝ ගමගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර මහජන ගෞරවය සඳහා ශ්‍රී දේහය එළඹෙන 22 වනදා දක්වා එම පිරිවෙනෙහි තැන්පත් කර තිබෙනවා. අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානායක හිමියන් අපවත් වීම සම්බන්ධයෙන් ශාමෝපාලි වංශික මහානිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වේනිරුවේ ශ්‍රී උපාලි අනුනායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙලෙස අදහස් පළ කළා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන භික්ෂු නිකාය තුනෙන් එකක් වූ රාමාන්‍ය නිකායේ මහානායක අතිගරු නාපාන පේමසිරි මහානායක මාහිම්පාණන් වහන්සේ අපවත් වීම රාමාන්‍ය නිකායට පමණක් නොව සියම් අමරපුර සෙසු නිකාය දෙකටද
විශාල පාඩුවක්. උන්වහන්සේ ස්වකීය නිකායේ සම්ප්‍රදාය අකුරටම ආරක්ෂා කරගෙන සෙසු නිකායවල සම්ප්‍රදායන් ගරු කරමින් ශ්‍රී ලාංකික සමස්ත භික්ෂූන් වහන්සේලා අතර සමග සම්පන්න භාවයේ තහවුරු වීමට නිරන්තරයෙන් ක්‍රියා කළ බව පළමුවෙන්ම අප සිහිපත් කළ යුතුයි. ලාංකික බෞද්ධ ජනතාව භික්ෂුවකගෙන් කවදත් බලාපොරොත්තු වුණේ සුපේසල ශික්ෂාකාමීත්වයයි. අප මහා නායක හාමුදුරුවෝ දායකයාගේ එම බලාපොරොත්තුව අපවත් වන මොහොත ආසන්න වන තෙක්ම ඊතා ඕනෑකමින් ඉටු කළ බව අප කවුරුත් හොඳාකාරව දන්නා කාරණයක්. පැවිදි ජීවිතයේ අරමුණ සසර දුක් කෙලවර කොට නිවන් දැකීම වුවද පැවිදි ජීවිතයකින් ඉටු විය යුතු තවත් ප්‍රධාන වගකීමක් තිබේ. ඒ වගකීම නම් උතුම් වූ ධර්ම විනය දෙක ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යාමයි. අතිගරු නාපාන පේමසිරි මහානායක මාහිමිපාණන් වහන්සේ ඒ ශාසනික කාර්යභාරය ඊතා ඉහළින් ඉටු කළ බව මෙහිදී සඳහන් කළ යුතුයි. යම් භික්ෂුවක් ශාසනික වශයෙන් නිසි ලෙස ශාසනික මෙහෙවර ඉටු කරනු ලැබුවොත් නිසි කලට නිසි තනතුරු ඒ වගේම භික්ෂු නායකත්වය උන්වහන්සේ පසුපස එන බවට හොඳම නිදසුන අපවත් වී වදාළ නාපාන පේමසිරි මහානායක හාමුදුරන් වහන්සේ. පියවරෙන් පියවර රාමඤ්ඤ මහානිකායේ මහානායක පදවිය දක්වා පැමිණි ගමන් මඟ භික්ෂුන් වහන්සේලා හැම දිනාටම ආදර්ශයක් ගැනීමට ඊතා වටිනා බවද මේ අවස්ථාවේ සිහිපත් කිරීමට කැමැතියි. අපවත් වී වදාළ නාපාන පේමසිරි මහානායක මාහිමිපාණන් වහන්සේට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. හැම දිනාට තෙරුවන් සරණයි. සතුන් කෙත සෝභාමවත් කළ පුරීකඩුව විද්‍යාසාගර මහා පිරිවෙන් විහාරය ප්‍රධාන විහාරගණයේ ආධිපත්‍යය දරූ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අතිගරු මහානායක මහෝපාධ්‍යාය රාජකීය පඬිත විද්‍යා විශාරද අතිගෞරවනීය නාපාන පේමසිරි ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේගේ අපවත් වීම මේ රටටත් ජාතියටත් සමස්ත සම්මා සම්බුද්ධ ශාසනයටත් සිදු වූ මහඟු පාඩුවක් හැටියට මේ වෙලාවේදී සඳහන් කළ යුතුයි. ගුණෝර්ධ, තපෝර්ධ, වයෝර්ධ මහා නේතෘවරයන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේ මේ ශාසනාන අම්බරය ආලෝකත්ම කිරීමට දුන්නා වූ දායකත්වය සතවර්ෂයක් පමණ කාලයක් උන්වහන්සේ නිදුක්ව නිරෝගීව හා මනා සිහිනුවණින් යුක්තව වැඩ සිටමින් කළ ශාසනික මෙහෙවර කිසි දිනක මේ ජාතියට අමතක නොවුණු ඇතැයි අපි හුදෙක්ම කල්පනා කරනවා. ඒ වගේම ලෝක බෞද්ධ මහ ජනතාවගේ සමස්ත ලංකාවේ මහ ජනතාවගේ කීර්තියට හා ප්‍රසාදයට ලක් වූ කීර්තිමත් මහා යතිවරයන් වහන්සේ නමක්. ඒ වගේම ඇවිදින පුස්තකාලයක් බඳු මහා ඥාන ශක්තියක් තිබුණ ඥාන සම්භාරයක් තිබුණ අතිගරු ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේ සීල වෘද්ධ හා ගුණ වෘද්ධ තපෝවෘද්ධ මහා නේතෘවරයන් වහන්සේ නමක්. උන්වහන්සේ මේ රටට කළ ශාසනික මෙහෙවර ඒ වගේම එම පිරිවෙන් විහාරස්ථානයේ මගින් සිදු කළා වූ අපරිමිත මෙහෙවර ඊ타මත්ම විශිෂ්ටයි. ඒ වගේම ඊ타මත්ම නිහතමානී ඒ වගේම ගුණගරුක මහා යතිවරයන් වහන්සේ නමක් වගේම කරුණාව මෛත්‍රිය ඒ දයාව අනුකම්පාව පිරිපුන් මහතෙර නමකගේ අභාවය සමස්ත ලෝකවාසී මහා ජනතාවට ඉවසිය නොහැකි මහත් වූ පාඩුවක්. එම නිසා අතිගරු ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේ මේ රටට ඇති කළා වූ ඒ ජාතික ආගමික සමාජික උත්තරීතර සේවය හැමදාම අපි ඊ타මත්ම ගෞරවයෙන් සිහිපත් කරන අතර අතිගරු ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේට ආගමේ හා ජාතියේ ප්‍රණාමය පුද කරනවා වගේම උන්වහන්සේට අජරාමර සංඛ්‍යාත අමා මහා නිර්වාණ සම්පත්තිය ලැබේවා කියලා හිතසිතින්ම අපි ප්‍රාර්ථනා කරනවා. එළඹෙන 22 වන දින පස්වරුවකට ශ්‍රී දේහය විද්‍යාසාගර පිරිවනේ සිට කෙන්ගල්ල පල්ලිකැලේ හරහා වරාපිටිය ඔස්සේ කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයට වැඩම කරවීමෙන් අනතුරුව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව රාජ්‍ය අනුග්‍රහයෙන් අවසන් කටයුතු සිදු කරන බවයි මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා සඳහන් කළේ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක දුරන්දර අතිපූජ්‍ය නාපානේ පේමසිරි නායක ස්වාමින් වහන්සේගේ ආදාන උත්සවය ලබන ඉරිදා පස්වරුවේ කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පූර්ණ රාජ්‍ය ගෞරව ඇතුව පැවැත්වීමට මේ වෙනකොට කටයුතු සියල්ල සූදානම් කරමින් පවතිනවා. එතෙක් උන්වහන්සේගේ දේය මේ වන විට නාපාන කුරිකඩුව විහාරස්ථානයේ තැන්පත් කොට තියෙනවා. සියලුම සෞඛ්‍ය ක්‍රමවිධි අනුගමනය කරමින් තමයි මේ ආදාන පූජෝත්සවය පවත්වන්න කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ අනුව ඒ සෞඛ්‍ය විධි අනුගමනය කරනවාද කියන එක පරීක්ෂා කරන්නත් මේ වෙනකොට පූර්ණ කාලීන මාජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් සාදාල නිලධාරීන් එම ස්ථානයේ රඳවලා තියෙනවා. ඒ වගේම ආදාන උත්සවය පැවැත්වෙන ක්‍රීඩා භූමිය තුලත් ඒ කටයුතු නිශ්චයාකාරයෙන් ක්‍රියාත්මක වෙනවාද කියන එක පරීක්ෂා කිරීම සඳහා සහ අවශ්‍ය උපදෙස් ලබා දීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල ස්ථාපිත කරලා තියෙන මේ ස්ථානවල. මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියට අදට වසරක් සපිරෙනවා. මේ වෙනුවෙන් සුසන්දේශ අප තබන සටහනක්. ගිය වසරේ නොවැම්බර් 16 පැවති ජනාධිපතිවරණයෙන් 69 ලක්ෂයකට අධික ඡන්ද දිනා ගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ 7 වෙනි විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරීපත් විය. අනුරාධපුර රුවන්වැලි මහා සෑරදුන් අභියස දියුරුන්දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දුරේ රාජකාරි ආරම්භ කළේ ගිය වසරේ නොවැම්බර් 18 වනදාය. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වමින් ජාතික ආරක්ෂාව සහ දේශීය චින්තනය මුල් කරගත් ආර්ථිකයක් බිහි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භයේ සිටම කටයුතු කළා. සිය ප්‍රතිපත්ති ක්‍රියාවට නැන්වීම සඳහා පළමු පාලන වසර තුලදීම තීන්දුව තීරණ රැසක් ගත් ජනාධිපතිවරයා සිය ක්‍රියාවෙන්ද ඊට ආදර්ශයක් ලබා දුන්නා. මුළු මහත් ලෝකයටම වසංගතයක් වූ කොවිඩ් වෛරසය පාලනය කිරීම සඳහා ලොව කිසිදු රටක් සිදු නොකළ හමුදා බුද්ධ්‍යංශ සෞඛ්‍යංශ සමග ඒකාබද්ධ කරමින් කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීමටත් ඔවුන් දැඩි අධීක්ෂණය යටතේ නිරෝධායනයට යොමු කිරීමටත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනු අතර සංචලන සීමා පනවමින් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට පියවර ගත්හ. එමෙන්ම මාර්තු මාසයේදී රට තුළ ඇති වූ පළමු කොවිඩ් රැල්ල සාර්ථකව මර්ධනය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට කොවිඩ් දෙවනි රැල්ලටද සාර්ථකව මුහුණ දෙමින් සිය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කරමින් සිටී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියට වසරක් ගතවීම හේතුවෙන් අනුරාධපුර ඓතිහාසික මහමෙවුනාවේදී කුමුක් හා මීපැල 14000ක් රෝපණය කිරීමද අද ආරම්භ වුණා. මෙම වැඩසටහන මෙත්මග පදනමේ සභාපති පූජ්‍යපාද හකුරුවෙල චන්ද්‍රාලෝක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි සංවිධානය කර තිබුණා. COVID-19 වෛරසයේ වර්තමාන තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද පස්වරුවේ පැවැත්වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යායකකේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඇතුළු කිහිප දෙනෙක් මෙහිදී අදහස් පළ කළා. COVID-19 රෝගීන් සම්පූර්ණ ගණන 18075ක් වෙනවා. අද උදෑසන වන විට එයින් 5799ක් ප්‍රතිකාර ලැබමින් අපේ රෝහල් වල පසු වෙනවා. ඒ වගේම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල රෝගීන් 12210 දෙනෙක් සුවය ලබා තියෙනවා. ඒ වගේම ඊයේ මරණ 5ක් වාර්තා වුණා. ඒ සමගම COVID-19 ආශ්‍රිත මරණ ප්‍රමාණය 66ක් දක්වා වර්ධනය වුණා. ඊයේ දවස තුල අපේ රට තුලින් COVID-19 රෝගීන් 401ක් හඳුනාගත්තා. එයින් 398ක් අපේ රට තුලින්ම හඳුනාගත්තු අය ඊට අමතරව 3 දෙනෙක් විදේශවල සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය. ඊයේ හඳුනාගත්තු අයගෙන් බහුතරයක් ඉන්නේ කොළඹ නගර සභා සීමාව තුළ 193 දෙනෙක්. ඒ වගේම මිනුවන්ගොඩින් 10ක්, කැලණියෙන් 9ක්, හොරණින් 7ක්. ඒ වගේම
අපි මේ අවස්ථාවේ දකිනවා සිරකඳුරු ආශ්‍රිතව යම්කිසි විදියකින් මේ රෝගයෙන් හමුවීමක්. ඒ තුළින් අපිට සිරකඳුරු වලට අපි හම්බ වෙලා තියෙනවා ඊයේ තවත් රෝගීන් 35 දෙනෙක්. ඒ වගේම බස්නාහිර පළාතින් බාහිරව සාමාන්‍ය සමාජයේ කරපු පරීක්ෂණ වලින් අපිට හම්බ වෙලා තියෙන රෝගීන් 16 දෙනෙක් විතරයි. ඒ තත්ත්වය තුළින් මනාව පැහැදිලි මේ අවස්ථාව වෙන විට අපේ මේ රෝගයේ කේන්ද්‍රගත වෙලා තියෙන්නේ කොළඹ මහනගර සභාව සීමාවටත් එහා ආශ්‍රිතව තියෙන එයින් ඔබට තියෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශවලත් පමණයි. ඒ වගේම හිරකඳුර වගේ තවත් හඳුනාගත් නිශ්චිත ස්ථානවල මේ ස්ථානවල ඒ තියෙන ආශ්‍රිතින්ව අපි නිරෝධායනය කරලා තියෙන නිසා ඒ වගේම අපි කොහෙද මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා හඳුනාගෙන තියෙන නිසා මේ මනාව පාලනය කරන්න පුළුවන් වෙයි කියලා දැඩි විශ්වාසයක් තියෙනවා. ඒ වගේම මේ දක්වා අපි සිදු කළේ රෝගීන් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ පමණයි. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරලා තිබුණා වෙනත් රටවල් වල භාවිතා කරනවා ප්‍රතිදේහ ජනක කඩිනම් පරීක්ෂණ කට්ටල එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා antigen based rapid diagnostic tests කියලා. ඒ පරීක්ෂාව සඳහා අවශ්‍ය තත්ත්ව පරීක්ෂාව සිදු කිරීමෙන් පස්සේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් නිර්දේශ කරලා තියෙනවා. එය අපේ රට තුළ යම් යම් අවස්ථාවලදී පාවිච්චි කළ හැකි කියලා. ඒ අනුව එය වහම පාවිච්චි කිරීම සඳහා මේ අවස්ථාවේදී අපි භාවිතයට ගැනීමට කටයුතු කරලා තියෙනවා. මේ අවස්ථාවේදීම මේ හඳුනා ගන්න පුළුවන් නිසා ප්‍රතිඵල කියවන්න පුළුවන් නිසා අපිට එතනදී ඉතාමත්ම වැදගත් වෙනවා ආසාදිත පුද්ගලයන් ඉතාමත්ම ඉක්මනින් හඳුනා ගැනීමටත් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර සඳහා ක්ෂණිකව යොමු කිරීමටත් ඔවුන්ගේ ආසාදිතයින් නිරෝධායනය කිරීමටත් මේ පරීක්ෂණය ගත්තාම අපේ රටටත් ලෝකයටත් අලුත් අත්දැකීමක්. ඒක නිසා මේ අත්දැකීම් අපි ලබා ගන්නා මේ අත්දැකීම් අනුව තවත් කණ්ඩායම් වලට මේ පරීක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක තහවුරු කරගෙන ඒ අනුව ඉදිරියේදී මේ පාවිච්චි කිරීමේ ක්‍රමවේදය ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේන් තියෙන වැදගත්ම දේ තමයි අපිට ඊටමත්ම කෙටි කාලයක් තුළදී රෝගීන්ව හඳුනා ගැනීමටත් ඔවුන්ගේ ප්‍රතිකාර සඳහා යොමු කිරීමටත් ඒ රෝගීන්ගේ ආශ්‍රිතින් නිරෝධායනය කිරීමටත් හැකි වෙනවා. ඒ තුළින් මේ රෝගයේ ව්‍යාප්ත වීම යම්කිසි විදිහකින් වේගයෙන් පාලනය කිරීමට අපිට හැකියාවක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. තිස්වසරක් පුරා පැවති කුරිරු ත්‍රස්තවාදය මෙරටින් තුරන් කරන්නට සේනාධි නායකයා ලෙස කටයුතු කළ මෙරට පස්වන විධායක ජනාධිපති වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වන ජන්මදිනය අදට යෙදී තිබෙනවා. මේ වෙනුවෙන් සුසන්දේශ අප තබන සටහනක්. රුහුණේ කීර්තිමත් දේශපාලන නායකයෙකු ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු ලෙස මහින්ද රාජපක්ෂ මහතා මෙලොව එළිය දකින්නේ 1945 වසරේ අදවැනි දවසකයි. වරයෙකු ලෙස වෘත්තිමය ජීවිතය ආරම්භ කළ මහින්ද රාජපක්ෂ මහතා පසුව දේශපාලනයට එක්ව පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ එවකට සිටි ලාබාලතම මන්ත්‍රීවරයා ලෙසයි. 2005 වසරේදී ඔහු මෙරට විධායක ජනාධිපති ධූරයට පත්ව 30 වසරක යුද්ධය නිමා කරන්නට සේනාධිනායකයා ලෙස ගන්නා පියවර මුළු මහත් ලෝකයම එවකට කතාබහට ලක් වූ තිරණාත්මක තීරණයයි. මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වන ජන්මදිනය වෙනුවෙන් කිරියම්මාවරුන් වෙනුවෙන් දානමය පින්කමක් නාරාහෙන් පිට අභයාරාම විහාරස්ථානයේදී අද උදෑසන පැවැත්වුණා. නාරාහෙන් පිට අභයාරාම විහාරාධිපති පූජ්‍යපාද මුරුත්තෙට්ටුවේ ආනන්දනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි සංවිධාන කර තිබූ මෙම පින්කමට පූජ්‍යපාද බෝධාගම චන්දිම නාහිමිපාණන් වහන්සේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ අමාත්‍ය ජාලයේ ගරු අධ්‍යක්ෂ පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නය හා ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඇතුළු සම්භාවනීයන් පිරිසක් එක් වුණා. එහිදී ගැබිණි මව්වරුන් වෙනුවෙන් වියලි ආහාර මළු බෙදා දීමක්ද සිදු වුණා.
එමෙන්ම රුහුණු කතරගම මහා දේවාල භූමියේද අග්‍රාමාත්‍යතුමන්ගේ ජන්මදිනය වෙනුවෙන් එතුමාට ආශිර්වාද පතා කතරගම ප්‍රදේශයේ අසරණ වූ ජනතාව වෙනුවෙන් වියලි ආහාර මළු බෙදා දීමක්ද සිදු වුණා. කතරගම අභිනවාරාම විහාරාධිපති පූජ්‍යපාද කපුගම සරණතිස්ස නාහිමියන් ඇතුළු පූජනීය මහා සංඝරත්නයේද කතරගම බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කරමින් විශේෂ පූජාවක් බෞද්ධ මාධ්‍යජාලයේ පිහිටි කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථාන පරිසරයේ අද පස්වරුවේ පැවැත්වුණා. ඒ කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යජාලයේ කරු අධ්‍යක්ෂ පූජනීය බොරලන්දේ වජිරඥාන නාහිමියන්ගේ අනුශාසනයෙන් අග්‍රාමාත්‍යතුමන්ගේ 75 වෙනි ජන්මදිනය අදට යෙදී තිබීම හේතුවෙන් කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථාන පරිශ්‍රයේදී අද විශේෂ ආශිර්වාද පූජාවක් පැවැත්වුණු අතර ආශිර්වාද පූජාව සඳහා අග්‍රාමාත්‍ය ආර්යාව ශිරන්ති රාජපක්ෂ මැතිණිය පැමිණ ප්‍රථමයෙන් සම්බෝධි විහාරස්ථානයේ ඖෂධ පූජාවට එක් වුණා. ඖෂධ පූජාව මෙහෙයවීම කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු අධ්‍යක්ෂ පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන නායක හිමියන් විසින් සිදු කළා. පසුගියදා අග්‍රාමාත්‍යතුමන්ගේ මූලිකත්වයෙන් බෞද්ධ මාධ්‍ය ජාලය පිහිටි කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී පූජනීය මහා සංඝරත්නය වැඩමවීමෙන් සජ්ජායනා කළ මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාව ඇතුළත් සංයුක්ත තැටි රාජ්‍ය ආයතන වෙත බෙදා දීම සඳහා බුද්ධ ශාසන ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා වෙත පරිත්‍යාග කළා. අනතුරුව පූජා භූමි වන්දනා කිරීමට පහසු වන පරිදි අවශ්‍ය වන්නා වූ රෝද පුටු හා තනකොළ කැපීමේ යන්ත්‍ර සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් රියැඩ්මිරාල් ආනන්ද පීරිස් මහතා වෙත ප්‍රදානය කිරීමද සිදු වුණා. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශ ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශයේ Facebook පිටුව ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට දිනපතා එක්විය හැකියි. ඔබ සැමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.